Paticca dependent origination or condition genesis. Formula of causes and effects. Paticca Samuppada කියන එකට අපි ඉංග්‍රීසියෙන් පරිවර්තන කීපයක් දකිනවා. Dependent origination, condition genesis, formula of causes and effects. It is one of the key doctrines of Buddhism. බුදුදහමේ ප්‍රධානම ඉගැන්වීම අතර එකක්, admitted by all schools of Buddhism. බෞද්ධ සියලු සම්ප්‍රදායන් පිළිගන්න. තේරවාද, මහායාන, වජ්‍රයාන, තන්ත්‍රයාන ඔක්කොම. It is the doctrine of conditionality of all physical and mental phenomena. එතකොට සියලුම සංකත ධර්මතාවයන් පිළිබඳව කරන මූලික ඉගැන්වීම. It states that all phenomena arise in dependence upon other phenomena. එතකොට ඒකෙන් තාම පැහැදිලිව පෙන්නනවා සියලු සංකත තත්ත්වයන් සැකසෙන සමස්තය තවත් දෙයක් පදනම් කරගෙන සැකසෙන බව. Arise in dependence upon other phenomena. යම් ධර්මතාවයක් තවත් ධර්මතාවයක් පදනම් කරගෙන ගොඩනැගෙන සැකසෙන ආකාරය. සමස්ත විශ්වයේ සංස්කරණ ක්‍රියාවලිය විනිවිද දකින්න පුළුවන් ඉගැන්වීමක් හැටියට එතකොට පටිච්ච සමුප්පාදය දක්වන්න පුළුවන්. In brief, it reveals how life arises. කෙටියෙන් ගත්තොත් ඒකෙන් එළිදරව් වෙනවා ජීවිතය මේ සත්වයා ජීවිතය ඇති වෙන හැටි, exist විනාශ වීමට භාජනය වෙමින් පවතින හැටි, and continuous from life to life, භවයෙන් භවයට යන හැටි, in the process of rebecoming, පුනර්භව ක්‍රියාවලිය තුළ. Each factor in this circle of formula මේ 12 කාරණා 12ක් සහිත මේ formula එක ගත්තාම is relative, සාපේක්ෂයි තවත් එකකට. Interdependent, තවත් එකක් මත යැපෙනවා, තවත් එකක් එක්ක සම්බන්ධ වෙනවා, තවත් හේතු එක්ක සම්බන්ධ වෙනවා, and interwoven මේ සමස්තය එකට වෙලිලා තියෙනවා. තනි කාරණයක් එක හේතුවක් හැටියට ගන්න බෑ, සමස්තය එකට පවතින. If this exists, that exists. යමක් පවතිනවා නම් එය පදනම් කරගෙන ඒ හේතු කරගෙන තව එකක් ඇති වෙනවා. If this ceases to exist, ඒ හේතුව පැවැත්ම නතර වුණොත්, that also ceases to exist. ඒ හේතුවෙන් ඇති වෙන කාරණයක් පැවැත්මෙන් ඉවත් වෙනවා. Being the nature of all dependently originated phenomena. What being the nature of all dependently originated phenomena. සියලුම සංකත ධර්මයන්ගේ පැවැත්ම ඒ ආකාරයට පවතිනවා. අස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උපජ්ජති කියන විදිය. අස්මින් සති, if this exists, ඉදං හෝති, that exists. If this ceases to exist, imassa asmin sati idang hoti. When this exists, එය පවතින විට, that comes to be or exist. ඒ හේතු කරගෙන තවත් දෙයක්, තවත් ධර්මතාවයක් comes to be පවතින්න ගන්නවා, නැත්නම් exist පවතින්න සම්බන්ධ වෙන පැවැත්මට එකතු වෙනවා. With the arising of this, that arises. යමක්
මේ හේතු කරගෙන ඇති වෙනවා නම් ඒ හේතුවෙන් තවත් ධර්මතාවයකට ඒක හේතු වෙනවා. When this does not exist, that does not come to be or exist. ඒ හේතු පවතින්නේ නැති වෙනකොට ඒ හේතුවෙන් ඇති කරපු එකත් ඒ විදිහට නැති වෙනවා. මේ එකම දේ විවිධ ආකාරයෙන් අපි ඉංග්‍රීසි පැහැදිලි කරනවා දකින්න පුළුවන්. ඒ හැම ආකාරයෙන්ම එකම දේ තමයි මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ අපි අර ඒ ඉංග්‍රීසි යෙදුම් ටික හුරු වෙන. With the cessation of this, මෙහි නිරෝධයත් සමග that ceases to අනෙක් ඒ පදනම් වෙච්ච අනෙක් කාරණයක් නිරුද්ධ වෙනවා. එතකොට දැන් following quoted from what the Buddha taught by Professor Walpula Rahula Thera. එතකොට Walpula Rahula නායක ස්වාමීන් වහන්සේගේ බුදුන් වදාළ ධර්මයේ පොතේ තියෙන එක උද්ෘතයක් මෙතන පෙන්නන්නේ. When this is, that is. Imasmin sati idam hoti. When this is, that is. Imasmin sati idam hoti. Me ati kala, me ati. This arising, that arises. Imassa uppada idam uppajjati. Me ipadunu kala, ein me ipade. When this is not, that is not. Imasmin asati idam nahoti. එතකොට මේ නැති කල මේ නැති වේ. This ceases. This ceasing, that ceases. මේ නිරුද්ධ වීමෙන් එයත් නිරුද්ධ වෙනවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. එතකොට පෝල් විලියම්ස් කියන බෞද්ධ පඬිවරයාගේ අදහසක් ඔහු පෙන්නන හැටි ගත්තොත් සරලව පෙන්නනවා. According to Paul Williams, this is what causation is for early Buddhist thought. මේ හේතුඵල තත්වයේ මුල් බුදු සමය තුල පෙන්නන හැටි it is a relationship between events. එතකොට දේවල් අතර සම්බන්ධතාවය පැවැත්මේ සම්බන්ධතාවයකින් පෙන්නන. And is what we call it when if x occurs. යම් මේකින් x ඇති වුණොත් y follows. ඊට පස්සේ ඒ පදනම් කරගෙන y ගොඩ නැගෙනවා. And when x does not occur, එතකොට මේ x කියන සාධකයේ මතු නොවුනොත් ඒකේ ඵලය වෙන y does not follow, y එන්නේ නැහැ. ඒ වගේ සරල උදාහරණයක් අරගෙන ඒ හේතුඵල ධර්මයේ පෝල් විලියම් ඒ විදිහට පැහැදිලි කරනවා. In order to appear or begin something, යමක් ආරම්භ වෙන්න පවතින there must be causes needed to it. ඊට අවශ්‍ය හේතු එකතු වෙන්න අවශ්‍ය වෙනවා. When those causes cease, ඒ හේතු නතර වුණාම or disperse ඒ හේතු විසිරීලා ගියාම the effect ඵලය or the outcome ඵලය to එයත් the outcome to ඵලයත් ceases නතර වෙනවා to exist පැවතීමේ. ඒ ධම්මා හේතුප්පබව තේසං හේතුං තථාගතෝ ආහ තේසං ච යෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. ඒකට අස්සජි මහරහතන් වහන්සේ ධර්මයේ ගැඹුරින් පැහැදිලි කරන්න පුළුවන්කමක් තිබුණේ අවබෝධයටපත් වුණත් කෙටියෙන් ඒ ධර්මයේ පිළිබඳව පැහැදිලි කරන්නේ හේතුඵල ධර්මයක් හැටියට බුදුදහම. This process of dependent origination. දැන් මේ එකිනෙක මත රඳා පවතින හේතු ඵල මත රඳා පවතින මේ ක්‍රියාවලිය පටිච්ච සමුප්පාදය ඒ පටිච්ච සමුප්පාදයෙන් describes පැහැදිලි වෙනවා විස්තර වෙනවා rebecoming of sentient beings සත්වයන්ගේ පුනර්භවය sentient beings සජීවී සත්වයින් in the cycle of birth and death භව චක්‍රය තුල සංසාරික life. ඒ වගේම මේ පටිච්ච සමුප්පාදයෙන් negates නිෂේධනය වෙනවා disproves නිෂ්ප්‍රභා වෙනවා the notion of atma which is considered to be unchanging self or eternal soul. වෙනස් නොවන සදාතනික ආත්ම සංකල්පය නැති බව නැත්නම් නිෂේධනය වෙනවා. ඒ වගේම ඒකේ disproves නිෂ්ප්‍රභා වෙනවා ආත්ම සංකල්පයේ මේ පටිච්ච සමුප්පාද විවරණය තුල.
the forces themselves that produce effects also cease to exist. එතකොට යමක් ප්‍රොඩි නිර්මාණය කරන්න හේතු වෙච්ච සාධක නැති වුණොත් එතකොට ඒ හේතු වලින් නිර්මාණය කරපු සාධකයක් නැති වෙනවා. Accordingly, ඒ අනුව effects too cease to exist. ඵලයක් නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. This is stated in the Dhamma as හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. යමකට අවශ්‍ය හේතු ඇති වුණාම ඒ හේතු වලින් දේ ඇති වෙනවා. හේතු විසිරුණාම හේතු වලින් නිර්මාණය කරපු සාධකය නැති වෙනවා. The principle of conditionality, එතකොට මේ සංකත ධර්මයන්ගේ න්‍යාය is also called as the law of Dhamma. මේක සබා ධර්මයේ නීතියක් මේක පෙන්වන්නේ. බුදුන් වහන්සේගේ මතු කර ගැනීමක්. නමුත් බුදුරෙක් ඉපදුනත් නැතත් මේ විශ්වයේ සංසාරයේ ස්වභාවය. එතකොට ඒ නිසා ඒක ධම්ම නියාමතා. එතකොට මේක මේ සබා ධම්ම පුද්ගලයා හා සම්බන්ධ සබා ධමයට අදාළ නියමයක් හැටියට දක්වනවා. වෙන ਸਰව බලධාරී වූ වෙනත් බලවේගයක් විසින් ක්‍රියාත්මක කරන තත්වයක් නෙවෙයි. එතකොට මේක පැත්තකින් මේ ධම්ම නියාමතාවයක් තමයි සබා ධම පදනම් කරගත්ත ජීවිතය හා සම්බන්ධ ස්වාභාවික ක්‍රියාවලියක් විවරණය කිරීමක් තමයි මේ පටිච්ච සමුප්පාදය තුල වෙන්නේ. And relativity and interdependent, සාපේක්ෂත භාවයේ ඒ වගේම interdependent එකක් අනෙක මත පැවතින ස්වභාවය of total existence. සමස්ත පැවැත්මේ තියෙන සාපේක්ෂ සහ එකිනෙක ගැටගැහි පවතින ස්වභාවය මේකින් පෙන්නනවා. And becoming and rebecoming of life, ඒ වගේම ජීවිතේ පුද්ගලයා සම්බන්ධව becoming භවයත් rebecoming පුනර්භවයත් මේකින් පැහැදිලි වෙනවා. And its cessation, වගේම ඒක අපි නිවැරදි කරගත්තොත් ඒකින් නිදහස් නිරෝධයක් මේක දැක ගන්න පුළුවන් profoundly. ඒ වගේම බොහොම ඉහළ මට්ටමින් extensively පුළුල්ව expounded පැහැදිලි කරලා තියෙනවා. profoundly තාම හොඳින් extensively බොහොම පුළුල් මට්ටමින් මේ පැවැත්ම කියන සාධකයේ පැහැදිලි කරලා තියෙනවා. According to the doctrine of conditioned genesis, මේ පටිච්චසමුප්පාද ධර්මයට අනුව and the analysis of five aggregates, ඒ වගේම පංචස්කන්ධ විවරණයට අනුව the notion of imperishable, eternal and everlasting Atma, මේ imperishable විනාශ වෙන්නේ නැති, eternal සදාකාලික, everlasting සර්වත්‍ර ව්‍යාපී හැමතැනම පවතින හැමදාටම පවතින ආත්ම අත්ත or soul, මේ ආත්මීය ස්වභාවය. or any immortal entity, එහෙම නැත්නම් කිසියම් හෝ අමරණීය ස්වභාවයක් දක්වනවා නම් in connected to the individual, පුද්ගලයාගේ ජීවිතයට සම්බන්ධ becomes fundamentally baseless. ඒක ප්‍රාථමිකවම පදනම් රහිත වෙනවා. මූලික වශයෙන් පදනම් රහිත වෙනවා මේ ආත්ම සංකල්පය මේ පටිච්ච සමුප්පාද විවරණය සහ පංචස්කන්ධ විවරණය තුල. එතකොට ආත්ම සංකල්පය becomes fundamentally baseless. මූලික වශයෙන් පදනම් විරහිත වෙනවා මේ ආත්මීය ඉගැන්වීම. Buddhism teaches two types of truth. බුදුදහම සත්‍ය දෙකක් පිළිබඳ කතා කරනවා. conventional truth, සම්මුති සත්‍ය. සාමාන්‍යයෙන් ලෝකයා භාෂාව ලෝකේ සංකල්ප පරිහරණය කරන ආකාරයේ සාමාන්‍ය සත්‍ය. and ultimate truth, යෝගේම පරමත්ත සත්‍ය, පරමාර්ථ සත්‍ය. This teaching
also paves the way towards absolute or ultimate truth. එතකොට මේ පටිච්ච සමුප්පාදය ගැනීම paves the way මඟ සලසනවා towards absolute or ultimate truth. පරම සත්‍ය වෙතට. absolute or ultimate truth. පරමාර්ථ සත්‍ය වෙතට. පටිච්ච සමුප්පාද or condition genesis is additionally supported by bija naya or bija niyam. එතකොට මේ පටිච්ච සමුප්පාදයට අමතරව ආනුසංගිකව උදව් වෙනවා බීජ න්‍යාය කියන ඉගෙනීම. බීජ න්‍යාය. බීජ නියම. ඒතකොට කොයි වෙලාවත් අපිට බුදුදහමේ පෙන්වන කාරණා උදකලා කරලා සමහර ඒවා තනියම සලකන්න බෑ. මේ හේතුඵල ධර්මය ඇතුලේ බුදුදහම පෙන්වන්නේ කාරණා හේතු සමුදායක් මේ පැවැත්ම සම්බන්ධ. The බීජ නියාම is the law of living matter or organism. මේ සජීවී ජීවීන්ගේ ස්වභාවයන් සම්බන්ධව ගස් කොළන් සහ අනිකුත් සත්ව ලෝකයේ පුදුවේ ගත්තාම ඒ පැත්තට අදාළ වෙන ආකාරයේ න්‍යාම ධර්මයක් වෙනවා බීජ ණය කියලා. So what is usually considered as biology? සාමාන්‍යයෙන් අපි ජීව විද්‍යාවේ සලකන ඒ මූලික න්‍යාය. The Pali term bija means seed. එතකොට පාලියෙන් බීජ කියන්නේ බීජය නැත්නම් ඇට. And so bija niyama regulates or governs the nature of germs and seeds. එතකොට මේ බීජවල germs වල කියන්නේ එහෙම ජීවි ස්වභාවය ගොඩනගන මූලිකම තත්ත්වයේ germs නැත්නම් seeds. ගහකොළන් වල නම් seeds. සත්තුන්ගේ නම් ඒ විදිහට අපි ගත්ත germs ඒ මූලිකම තත්ත්වයන්. එතකොට ඒව මේ බීජ න්‍යාය මත තමයි තීරණය වෙන්නේ. ඒ කියන්නේ features of sprouts, aturikiti, leaves, color, flowers, small fruits, ready plant life in ecology. මේ පරිසර විද්‍යාව ඇතුලේ සාමාන්‍යයෙන් කතා කරන ඒ සියලුම තත්ත්වයන් ඒ බීජ න්‍යාය පදනම් කරගෙන වෙන. ඒ කියන්නේ දැන් මේකෙන් සරලව ගත්තොත් උදාහරණයකින් අපි කියන්නේ කොහොඹ ඇටයක් හිටෙව්වොත් කොහොඹ ගහක් හැදෙන්නේ අඹ ගහක් හැදෙන්නේ. එතකොට මව්කුසකට අවශ්‍ය කාරණා සකස් වුණාම මේ සත්වයක් හම්බ වෙන්න මව්කුස තුල එතකොට පුද්ගලයෙක් හැදෙනවා. එතකොට මව සහ පියා එකතු වීම මව ඍතු වෙලා ඉදීම ගන්ධබ්බයේ පැමිණීම කියන කාරණා එක්ක වුණාම සත්වයක් නිර්මාණය වෙනවා. ඒ ඇතිවෙච්ච අපි මනුෂ්‍ය ජීවිතයක් ගත්තොත් ඒ ඇතිවෙච්ච මනුෂ්‍ය ජීවිතයට අම්මගේ හෝ තාත්තගේ ශාරීරික ලක්ෂණ කටහඬ ඒ වගේ දේවලුත් එනවා. එතකොට ඒවා එන්නේ කර්මයට එහෙම නෙවෙයි. කර්මානුරූප වෙන දෙයක් නෙවෙයි. එතකොට එතන ඒ බීජ න්‍යාය කියන ධර්මතාවයට අනුව ඒක සිද්ධ වෙනවා. Some modern scholars suggest that laws of genetics that apply to all life. එතකොට මේ කියන්නේ එක පැත්තකින් මේ කතා කරන්නේ උගත්තු කියන විදිහට ගත්තොත් ජාන විද්‍යාව ජීවිතයට සම්බන්ධ. Plant and animal. ශාකවලට සහ සත්වයන්ට would come under the heading of බීජ. ඒතර මේ බීජ න්‍යාය කියන යටතට වැටෙනවා ඒ වාගේ ස්වභාවයන් ඇතිවීම. Biological and genetic endowment ජීව විද්‍යාත්මක සහ ජානගත ප්‍රවේණි ලක්ෂණ of being සත්වයන්ගේ are mainly due to the law of living matter or බීජ. ඒතර ශාකවල සහ සත්වයන්ගේ ඒ ප්‍රවේණියෙන් උරුම වෙන ස්වභාවයන් භෞතික ස්වરૂපයන් ඒ ජීවී ස්වභාවයන් කර්මයට අදාළ වෙන්නේ නැහැ. එතකොට බීජ න්‍යාය එතනට හේතු වෙනවා. එතකොට මේ බීජ න්‍යාය උදව් වෙනවා ඍජුව දක්වලා නැති වුණත් හේතුඵල ධර්මයේ කාරණා තහවුරු වෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරං මුලින්ම කොට
Avidya Pachya Sankarang. We will initially discuss avidya. අපි මූලික වශයෙන් අවිද්‍යාව කියන වචනේ සාකච්ඡා කරනවා. ඒතර ignorance or delusion. Ignorance මෝහය නැත්නම් delusion මායාව. science කියන එකට නිෂේධනය කළා නේ science. science විද්‍යාව නේ science අවිද්‍යාව. The knowing දැනීම unknowing නොදැනීම. And sankara mental formations. So sankara tama formations, constructions, fabrications. You know what I mean? Avidya or avidya, which is generally translated into English as ignorance or delusion. Samanyak make English parivartana wala api dakinne avidya, ignorance nathang delusion. ඒ වචන දෙකම භාවිත වෙනවා. අවිද්‍යාව. Which extensively means that avidya කියන එකේ පළල් අර්ථයට ගියොත් not knowing suffering. දුක පිළිබඳ අනවබෝධය. Not knowing the origin of suffering. දුකේ හට ගැනීම නොදැනීම. Not knowing the cessation of extinction of suffering. නිරෝධය දුක නැති කිරීම නොදන්නා. Not knowing the path leading to the cessation of suffering. දුකින් නිදහස් වීමේ මඟ නොදැනීම. එවනම් චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අනවබෝධය පළල්ව බැලුවහම අවිද්‍යාව ලෙස පෙනෙනවා. Accordingly, it is not understanding the Four Noble Truths. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අනවබෝධය. It can also be defined as not understanding the authentic reality of nature of life. එතකොට තව විදිහකට බලනවා නම් it can also be defined. ඒ වගේම මේක අර්ථකථනය කරන්න පුළුවන් as not understanding the authentic reality of nature. එතකොට authentic reality තාත්වික යථාර්ථය of nature ස්වභාවය of life. ජීවිත ස්වභාවයේ තියෙන තාත්වික යථාර්ථය නොදන්නවා. misperception. ඒ යථාර්ථය සංජානනය නොවී of the nature of self. පුද්ගලයා පිළිබඳ. and of phenomena ඒ අදාළ ධර්මතාවයන් පිළිබඳ නොදන්නවා. ජීවිත යථාර්ථය සහ ඒ ප්‍රවත්ම සම්බන්ධ ධර්මතාව නොදන්නවා. It also causes or leads to constructing mental formations or activity. එතකොට ඒක හේතු වෙනවා මානසික සංස්කාර ගොඩනගන්න. එතකොට දැන් පැවැත්ම තමයි අපිට තියෙන මූලිකම ගැටලුව, සමස්ත පැවැත්මමයි ගැටලුව. මේ පැවැත්මට වෙන ප්‍රධානම කාරණා සමුදායක් තිබුණා. බොහෝ විට අවිද්‍යාව හෝ තෘෂ්ණාව තනිව කතා කරන්නේ නැහැ. මේක දාර්ශනිකව ගැඹුරින් පැහැදිලි කරන බොහෝ දෙනෙක් අවිද්‍යාව භව තණ්හා පදනම් කරගෙන පැවැත්ම සිද්ධ වෙන විදිහ ආකාරයක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි දෙක එකට ගන්න. ඒ නිසා මේ අවිද්‍යාව මූලිකම සාධකය වුණත් සියලු අකුසල් මුල් වලට පදනම ඒ තුල තිබුණා. තණ්හාවත් මේකට ඇඳගෙන තමයි මේ පැවැත්මට සාධකයක් ලෙස කරුණු දක්වන තැන්වල සාකච්ඡා වෙන්නේ. It is the primary root of all types of evils. ඒකට මූල හේතුවක් වෙනවා මේ හැම ආකාරයේම අකුසල් වල and suffering ඒ වගේම දුකේ අවිද්‍යාව. It also prevents the individual. ඒ වගේම මේ අවිද්‍යාවෙන් පුද්ගලයාව වළක්වනවා seeing the reality. යථාර්ථය දැකීම. True nature of things as they are. දේවල් පවතින ආකාරයට ඒවැ ස්වාභාවික ඇත්ත తත්වය නොදකින ආකාරයට සලස්වනවා අවිද්‍යාවෙන්. නැත්නම් දැකීම වළක්වනවා. යථාර්ථය දැකීම වළක්වනවා. It is the tricky delusion. එතකොට උපක්‍රමික වංචාකාරී මායාකාරී avidya that shows life to be existing.
phenomena ජීවිතයේ පවතින ධර්මතාවයක් හැටියට පෙන්වනවා. ජීවිතය කියලා කෙනෙක් ඉන්න ස්වභාවය පුද්ගලයේ හඳුනා ගැනීම පවතින තත්වයක් දකිනවා නම් විශ්වයේ හෝ ජීවිතය පදනම් කරගෙන ඒ අවිද්‍යාවේ මූලික ස්වરૂපය තමයි permanent entity. මම කියලා කෙනෙක් ඉන්නවා ජීවිතයක් තියෙනවා බාහිර සාධක පේන දේ පවතින ජීවිතයක් පවතින තත්වයක් permanent entity එකක් පේනවා නම් එයමයි අවිද්‍යාව. It can also be expressed as the base cause of free becoming. එතකොට මේ පුනර්භවයට මේ පදනම ගොඩනගෙන සාධකයක් වෙනවා in the round of existence භව චක්‍රය තුල. සංඛාර ගත්තහම volitional formation සචේතනික ධර්මතා ක්‍රියා සංස්කාර. එතකොට සැකසෙන මානසිකව සැකසෙන ගොඩනගෙන හේතු ධර්ම ඇතුළේ ගොඩනගෙන සමස්තය. volitional formation සචේතනික කොටස්. mental fabrications මානසික ගොඩනැගීම් constructions. එතකොට කදලු උපමා මේක පෙන්වන්නේ සංඛාරා කදලු උපමා කෙහෙල් ගහක් වගේ. එතකොට we can remove coil by coil of a banana trunk but we find nothing permanent within. එතකොට coil එකකින් coil එක නැත්නම් මේ එක එක පළු අයින් කරගෙන යනකොට මැද්දක් අහු වෙන්නේ. volitional formations mental fabrications construct ඔය වචන පාවිච්චි කරන සංඛාර වලට පැහැදිලි කරා. ඉංග්‍රීසියෙන් භාෂාවට පැහැදිලි කරන්න අවශ්‍ය කරන නිසා තමයි මේ vocabulary එක හැම එකම මේක රිපීට් වුණත් මගේ මේ කතාව බෝරින් වුණත් ඒක පැහැදිලි කරද්දී ඒ ඉංග්‍රීසියෙන් පැහැදිලි කරද්දී වැදගත් වෙන නිසා මේ ඒකම දේ මම විවිධ ආකාරයෙන් තියනවා නම් ඒක ඒ විදිහට පෙන්වන්න උත්සාහ කරනවා අර භාෂාව හැසිරවීම පිළිබඳ මූලික අදහසක් ගන්න. Fabrications are formed in 3 ways. එතකොට මේ සංඛාර ත්‍යාකාරයකින් ගොඩනැගෙනවා. bodily fabrications මූලික වශයෙන් මනසින් ඇති වුණාට පස්සේ ඒවා කාය සංඛාර වලට යනවා. bodily fabrications bodily formations constructions and verbal fabrications vachi sankara verbal constructions verbal formations verbal fabrications and the mental fabrications mano sankara. These are called fabrications. So me fabricate කරලා මේ බොරුවට අටුවපු එක එක දේවල් නිසා මතුවෙච්ච තත්ත්වය මානසික සංඛාර mental fabrications or formations or constructions being the second link මේක දෙවනි link එක. අපි ගැට ගහන link 12ක් කතා වෙනවා නම් භවයට සම්බන්ධව අපි චක්‍රය ඇතුලේ ක්‍රියාත්මක වෙන මේ චක්‍රයේ link 12 දෙවනි එක. being the second link of the Paticcasamuppada dependent origination can be wholesome or unwholesome volitional activity. එතකොට මේක දෙපැත්තකට යනවා. wholesome කුසල් unwholesome අකුසල් හැටි. මේ සංඛාර. සංඛාර වූ mental formations are of 3 types. 3 ආකාරයකට දක්වනවා. ඒ කියන්නේ මූලික වශයෙන් දෙකයි නමුත් තුනකට පෙන්වන්න පුළුවන්. අපි ගත්තොත් they are meritorious or wholesome mental formations. පුඤ්ඤාභි සංඛාර කුසල් සංස්කාර පින් සහ කුසල් එකතු වෙලා ගොඩනැගෙන මානසික ධර්මතාව පුඤ්ඤාභි සංඛාර. unwholesome or demeritorious mental formations apuඤ්ඤාභි සංඛාර අකුසල් සහගත සංස්කාර. unwholesome or demeritorious not meritorious mental formation. එතකොට තවත් කාරණයක් වෙන්නනවා මේ
ආනිජ්ජාපි සංඛාර. imperturbable. ඉංග්‍රීසි වචනේ imperturbable. Imperturbable or calm and composed. Mental formations. ආනිජ්ජාපි සංඛාර. එතකොට අරූපාවචර ධ්‍යාන සිත්වල පමණක් පවතින මානසික ධර්ම. දැන් උතන පුඤ්ඤාපි සංඛාර ගොඩටම තියෙන හන්ද මෙතන අර දෙකයි තියෙන්නේ. නමුත් මේ මෙන්න මේ ආනිජ්ජාපි සංඛාර කඩන තැන් වල තමයි මේක තුනක් හැටියට පෙන්නන්නේ. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් දල වශයෙන් පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර. මොකද ආනිජ්ජාපි සංඛාර පුඤ්ඤාපි සංඛාර ගොඩටම දාන්න පුළුවන්. ඒක රූපාවචර ධ්‍යාන සිත් වලට සම්බන්ධ අරූපාවචර. These three types මේ ආකාර තුන කවර ආවරණය කරනවා karmic activities or mental formations සමස්ත කර්ම එහෙම නැත්නම් මානසික සංස්කාර in all realms of existence සමස්ත භවතලයන් තුල භවතල 31ේම තියෙන මානසික තත්වයන් එතන මේ ආවරණය වෙනවා. But Anijjapi Sankara can only be of immaterial sphere of Arupavachara. එතකොට මේ අභෞතික අරූපාවචර භවතලයට පමණක් බලපාන සංස්කාර තමයි ආනිජ්ජාපි සංඛාර. Generally, sankhara are wholesome and unwholesome seeds of volitional mental activities. සාමාන්‍යයෙන් ගත්තම සංස්කාර කියලා කියන්නේ wholesome කුසල් පැත්ත වෙන්න පුළුවන් unwholesome අකුසල් මොනවා හරි seeds of volitional mental activities. බීජ කර්ම බීජ seeds of volitional mental activities. සංස්කාර බීජ කර්ම බීජ. මොකද මේකට කර්ම බීජ කියන්නේ they have potentialities to cause becoming and rebecoming. භවයක් පුනර්භවයක් ගොඩනගන විභවය මේවා තුළ තියෙනවා. Sankhara or volitions arise in dependence upon avidya. එතකොට මේ සංඛාර ගොඩනගන්නේ මතුවෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙන. Through ignorance are conditioned සංඛාර. අවිද්‍යාවෙන් පදනම් කරගෙන සංස්කාර හේතු කරගෙන සංස්කාර ගොඩනගනවා which have the power of producing rebirth. එතකොට මේ සංස්කාර වලට ඒ කර්ම බීජ වලට හැකියාව තියෙනවා නැවත භවයක් පුනර්භවයක් ගොඩනගන්න. සංඛාර පත්‍ය විඥාන. ඊට පස්සේ සංඛාර ගත්තට පස්සේ සංඛාර පදනම් කරගෙන විඥානේ සිත හැදෙනවා. විඥාන arises in dependence upon සංඛාර. සංඛාර පදනම් කරගෙන විඥානේ ගොඩනගෙනවා. Through the mental formations are conditioned consciousness. එතකොට through the mental formations මේ සංස්කාර වලින් consciousness විඥානයේ ගොඩනැගෙනවා. විඥාන or consciousness is of 6 type. අපි කලිනුත් කතා කරා වගේ පංචස්කන්ධ විස්තරය තුල විඥානය පැති 6කට යනවා. eye consciousness, චක්කු විඥාන, ear consciousness, සෝත විඥාන, nose consciousness, ගාහන විඥාන, tongue consciousness, ජීවහා විඥාන, body consciousness, කාය විඥාන, mind consciousness, මනෝ විඥාන. එතකොට ඒ විඥානය කියන්නේ එතකොට සිත. ඒකට බාහිර අරමුණක් එක්ක ගැටෙන ස්වභාවය. ඇති වෙන සිත. දැන් අපි රූපයක් දැක්කහම ඒ රූපයක් ඇසට රූපයක් ගැටුණොත් ඒ ගැටීම තුළ ඇතිවෙන සජීවී
ස්වභාවය විඥානයේ ලෙස හඳුනා ගන්න පුළුවන්. එතකොට දැක්ක රූපය මොකද්ද? ඒ වැඩි විස්තර මෙතන වෙන්නේ නැහැ. ඒ දැකීමේ සවිඥානික බව පමණක් විඥානය ඇතුලේ ගොඩ නැගෙනවා. අනිකුත් ධර්මතාව වලින් ඒක මොකද්ද දැක්කේ ඒ මතකයන් වලින් වේදනා සංඥා වලින් ඒකට හැඩයක් ලබා දෙනවා, ස්වභාවයක් ලබා දෙනවා. The following aspect can be observed in consciousness. එතකොට මේ පහත ස්වરૂපයන් විඥානයේ සතු වෙනවා. විඥානෝ consciousness. මේ විඥාන ඉංග්‍රීසියෙන් consciousness කියන වචනේ පාවිච්චි වෙනවා. සරලව සාමාන්‍ය ව්‍යවහාරයේ mind කියන වචනේ. Is conditioned by mental formations. එතකොට ඒක ඇති වෙන්නේ මානසික සංස්කාර වලින්. ඒකෝ විඥානයේ ගොඩනැගීම සංස්කාර පදනම්ව පවතින. සංස්කාර වලින් තොරව විඥානයක් කියන විඥානයේ මූලික ගොඩනැගෙන්නේ. ඒකට විඥානයට පදනම සංකාර. විඥානයේ ස්වરૂපය ඊට පස්සේ 6 ආකාරයක් ගන්න. විඥානෝ consciousness and body. එතකොට මේ විඥානයයි කයයි the mind and body මනසයි භෞතික ශරීරයයි නාම රූප කියන දෙක are interdependent. මේ දෙක එකට ගැට ගැහිලා තියෙන. ඒක කියන්නේ එකක් මත එකක් පවතින. නාමයට හෝ රූපයට තනිව පවතින්න බෑ. neither නාම nor රූප can exist alone. Either nama or rupa cannot exist alone. දෙකත් කෙනෙක්ට තනියෙන් ඉන්න බෑ. ඒකට interdependent. එකිනෙකා මත යැපෙනවා and inseparably interwoven. අවියෝජනීය ලෙස එකට වෙලිලා තියෙනවා. විඥානෝ consciousness flows as a stream in the process of life. මේ ජීවන ක්‍රියාවලිය තුළ විඥානය ධාරාවක්. නිතරම අපි සිත ගැන කතා කරද්දී නිකම්ම consciousness කියන්නේ ගොඩක් වෙලාවට කියන්නේ stream of consciousness. stream කියන්නේ ගලාගෙන යන්නේ. stream of consciousness. ඒක විඥානයේ ප්‍රවාහයක් වගේ flows ගලාගෙන යනවා. In the process of life ජීවිතයේ ඇතුලේ and acts as continuity across three becoming. එතකොට මේක මේ පුනර්භවයේ තුල යනකම්ම මේක කන්ටිනියු වෙනවා. පුනර්භවයට යනකනුත් මේක ඊළඟ භවයට යනකනුත් මේක කන්ටිනියු වෙන ස්වභාවයක් තියෙනවා. මෙතන වෙනත් කතාවක් තියෙනවා අපි ඉස්සරහට පැහැදිලි කරමු. මහායාන අදහසක් එනවා මේ සංස්කාර ගැන කතා කරද්දී දැන් මෙතන සංස්කාර ආවා. දැන් දාර්ශනික ගැටලුවක් තියෙනවා අවිද්‍යාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන. එතකොට මේ භවයේ ඉඳලා ඊළඟ තැනට පුද්ගලයෙක් යනකොට ඉන්න කෙනත් නෙමෙයි යන්නේ වෙන කෙනෙකුත් නෙමෙයි යන්නේ. පවතින සිත යන්නේත් නැහැ. එතකොට චුති චිත වෙන එකක් ඊළඟ ඇති කරන භවයේ පටන් ගන්න ප්‍රතිසන්දි සිත වෙන එකක්. එතකොට මෙහෙම වෙනසක් තියෙනකොට එහෙම වෙනස් වෙවි යනකොට දාර්ශනික ගැටලුවක් වෙනවා මේ එහෙමනම් එයාගේට අදාළ විපාක දීම සඳහා ඔහුට අදාළ කර්මයන් කොහෙද තියෙන්නේ කියන එක. එතකොට ඒකට මහායාන උත්තරයක් වෙනවා 7 වෙනි සිතක් ගැන කතා කරනවා ආලේ විඥානය කියන්නේ. අන්න එතනදී තමයි මේ ථේරවාදී සංකල්පය එන්නේ. එහෙම ආලේ විඥානයක් පෙන්වන්න නැතුව වෙනම ධර්මතාවයක් පෙන්වන්න නැතුව ඒ විපාක තත්වයන් මේ ඒ අදාළ කෙනාට
බලපාන ආකාරයේ වෙනත් කාණ්ඩයක් වෙන්න නැතුව පවතින සිතම ඒ ප්‍රවාහය තුලම ඒ ශක්තිය තියෙන බව පෙන්වනවා. ඔහුගේ විපාක ඔහුටම ලබා දීමේ ශක්තිය ඒ ප්‍රවාහයේ තුලටම සම්බන්ධ කරගෙන අදහස් දැක්වීමක් පෙන්වනවා තේරවාදී ඉගැන්වීම ඇතුලේ. මේ පටිච්චසමුප්පාදයේ හැම ස්කූල් එකකම එක පිළිගත්තත් යම් යම් දාර්ශනික මතවාද මේක ඇතුලේ තියෙනවා. පළවෙනි කර එතකොට දැන් රබර් බෝලයක් යවුවට පස්සේ රබර් බෝලේ බම්ප් වෙවි යනවා. එතකොට ඒකේ වෙනස් වෙවි එකම මේ තරංග තරංගයක් යනවා වගේ එක විදිහකට යන්නේ නැහැ. නමුත් ඒක වෙනස් වෙවි යනවා. ඒ විසි කරපු වේගයේ එක්ක. ඒ වගේ අර වෙනස් වෙවි යන කර්ම ශක්තිය කර්මයේ තේජෝ කර්ම තේජෝ ධාතුවක් හැටියට ඊළඟ භවයට සම්බන්ධ වෙනවා. එතකොට අර කර්ම මේ ඒ ප්‍රවාහය ඇතුළෙම විපාක දෙන කර්ම ශක්තියත් ඒකට සම්බන්ධව පවතින බව වෙනස් වෙවි ගියත් ඊට සම්බන්ධව පවතින බවයි තේරවාදී ඉගෙනීම ඇතුලේ පෙන්නනවා. ඒක ටිකක් පළල්ව සාකච්ඡා කරන්න ඕනේ ටිකක් අදහසක් එන්න. නමුත් අපි ඒකට මේක නෙමෙයි අපි මම හිතන්නේ මේ වැඩසටහනේ ඉස්සරහට යනකොට ඉදිරියේදී අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. And again, following characteristics can be observed in consciousness or විඥාන. එතකොට මේ පහත අංගයන් ස්වභාවයන් characteristics can be observed නිරීක්ෂණය කරන්න පුළුවන් in consciousness or විඥාන. මේ සිත ඇතුළේ විඥානය ඇතුළේ. තව පැත්තකින් ගත්තා. Consciousness or විඥාන arises as a result of material sense base or faculties or ආයතන. එතකොට මේ විඥානය ගොඩ නැගෙන්නේ ආයතන සම්බන්ධයක් ඇති. චක්කු සෝත ගාන ජීවහා කියන ආයතන. බාහිර අරමුණක් එක ස්පර්ශ වීම ඇතුලේ ගොඩ නැගෙන දැනීම් ස්වභාවය විඥානය වෙනවා. ඒ தත්ත්වයේ එවැනි ලක්ෂණයක් විඥානය තුල දකින්න පුළුවන්. විඥානයේ හුදකලාව නෙවෙයි ඒකත් යම් ධර්මතාවවල විපාකයක් මතුවීමක් ඵලයක්. Consciousness of විඥාන arises as a result of material sense base. භෞතික ඉන්ද්‍රිය ධර්මයක් ප්‍රතිඵලයකින් තමයි ඒක එන්නේ. faculties of ආයතන. එතකොට චක්කුසෝත ගහන ජීවහා ආයතන කියන නම පාවිච්චි කරනවා. මොකද මේ රැස් වෙන නිසා. දැන් පන්සල ආයතනයක් බෞද්ධයෝ රැස් වෙනවා. දැන් වෙනත් අය සාමාන්‍යයෙන් ඒකට එන්නේ නැහැ. එතකොට ඒ වගේ ඇස කියන ආයතනයේට නිතරම රැස් කරගන්නවා එකතු කරගන්නවා රූප. ඒ නිසා ඒ ඇති කරගන්න නැත්නම් ඒ බාහිර අරමුණ පදනම් කරගෙන තමයි විඥාන ගොඩ නැගෙන්නේ. එතකොට ඒකට බේස් එක වෙන්නේ ඉන්ද්‍රිය. Consciousness is of 6 types. විඥානයේ ආකාර 6ක් ගන්නවා. and each consciousness is exclusive to each sense organ. ඒ එක් ඉන්ද්‍රියට ආවේනිකයි ඒ එක් විඥානය. එතකොට රූප සම්බන්ධ විඥානයේ වෙනත් sense base එකකින් ගොඩ නැගෙන්නේ නැහැ. කන සම්බන්ධ විඥානය වෙන ඉන්ද්‍රියකින් හැදෙන්නේ නැහැ. ඒකට අනනුකූල වෙනවා. Consciousness of විඥාන itself is a unique faculty. අනිත් පැත්තෙන් ගත්තාම විඥානයක් සුවිශේෂී faculty එකකුත් වෙනවා. බේස් ඒකත් එක බේස් එකකුත් වෙනවා. එතකොට ඊට පස්සේ consciousness of විඥාන knows its relevant sense base including the mind and mind object. The consciousness of විඥාන knows විඥානය දැනගන්නවා its relevant sense base. ඊට අදාළ sense base එක වෙන්නේ මේ ඉන්ද්‍රිය වෙන්නේ
mind and mind objects. So ඉන්ද්‍රිය mind මනස වෙනවා. එතකොට අරමුණත් ඊට ස්පර්ශ වෙන ධර්මතා වෙනවා. mind objects. සම්මාරම්. මනසේ අරමුණ ඒක බව මනස දන්නවා. විඥාන පත්‍ය නාම රූප. එතකොට through විඥාන or consciousness are conditioned the mental and physical phenomena. විඥාන පත්‍ය නාම රූප. Through විඥාන or consciousness are conditioned the mental and physical phenomena. Through විඥාන. විඥානයේ පදනම් කරගෙන the consciousness. Through විඥාන or consciousness are conditioned the mental and physical phenomena. එතකොට මානසික සහ භෞතික ධර්ම ගොඩනැගෙන කියන නාම රූප which constitute being of an individual. එතකොට එතන අන පුද්ගලයාට අවශ්‍ය මූලික තත්ත්වය ගොඩනැගෙන. විඥානය තමයි නාම රූප ගොඩනැගෙන. ඒතර මේ නාම රූප කියන තත්ත්වය ගත්තාම අංග සම්පූර්ණ ඉන්ද්‍රිය සහිත සත්වයක් හැටියට සලකන්න සමහර වෙලාවට බෑ. මොකද මේ ආයතන ටික නැති නිසා. දැන් උදාහරණයකට විඥානයක් එනවා ඇවිල්ලා මේ එම්බ්‍රියෝ කියන එක ගැබකට සම්බන්ධ වෙනවා. එතකොට විඥානයයි ඒ එම්බ්‍රියෝ එක එකතු වුනහම නාම රූප. සලආයතන නැහැ. එතකොට ඒ නාම රූප ඒ රූපය තුල ඒ නාම ධර්මය ගොඩක් විවේශ වෙනවා, ක්‍රියාවලියක් කරනවා, ආයතන ටික ගොඩනගා. බාහිර සාධක වල සහාය අරගෙන. මේ පරිසරයේ තියෙන. ඒ කියන්නේ විඥාන පත්‍ය නාම රූප. මුලින්ම විඥානේ ඇවිල්ලා ඊට පස්සේ ගොඩනගෙනවා නාම රූප. නාම රූප කිව්වහම සරල ජීවි ස්වභාවයක්. දැන් ඇමීබාවෙක් ගත්තාම ඇමීබා වගේ වතුර බිඳුවක් ඇතුලේ ඇමීබාව ඒකශෛලිකයි. දැන් මේක වතුර එක බිඳුවක් පැත්තක් රත් කරනකොට වතුර බිඳුව ඇමීබාව අනිත් පැත්තට යනවා. දැන් ආයතන අපි සලකන මට්ටමේ ඇහැ කන දිව නාසය ඒ සියල්ල නොතිබුණත් ඇමීබාවටත් ඒ ආයතන වලින් වෙන සරල සංවේදී ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක මේ ඒ වගේ ඒ නාම රූප වල සරලම ස්වභාවයක් හැටියට ඒක හිතන්න පුළුවන්. දැන් විඥානය ආවට පස්සේ ඇති වෙන කලල ස්වභාවය තාම මුල්ම අවස්ථාවවලදී ආයතන ගොඩනැගීමක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැන් උපසම්පදා වෙන භික්ෂුන් වහන්සේ නමකට අවුරුදු 20ට මාස 4ක් විතර අඩු නම් මව් කුසෙන් ගන්න කියලා කියනවා. ඒ කියන්නේ මේ නාම රූප අවස්ථාව අර ආයතන ගොඩනැගුණාට පස්සේ නාම රූප පත්‍ය සලආයතන. ඒ කියන්නේ මාස 5න් පස්සේ සති 20න් පස්සේ ඉන්ද්‍රයන් බොහොමයක් හොඳින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සති 20කින් පස්සේ. ඒක කියන්නේ බාහිර ශබ්ද ඇහෙන්න ගන්නවා. ඒ කියන්නේ කන වැඩ කරනවා. ඒකට ඒ වගේ මේ අනිකුත් ඉන්ද්‍රයන් ඒ විදිහට දැන් ඇහැ රූප සම්බන්ධ නොවුනත් විශේෂයෙන් කන යන්නේ ඒ වගේ යම් දියුණු ඉන්ද්‍රිය කියන්නේ ආයතන ටික දියුණු වෙලා පූර්ණ ජීවියෙක් හැටියට වෙන්නේ සති 5යි. කින් පස්සේ අන්න එතන ඉඳලා අර අඩු මාස ටික සම්පදා වාරයකට ගන්න පුළුවන් කියලා ඒ මෙතන ඔය පිනේ පොත්වල සඳහන් වෙනවා නම් ඒ සඳහන් වෙන්නේ අර ජීවියෙක් හැටි නාම රූප ස්වභාවයේ ආයතන ටික ගොඩ නැගින්නට පස්සේ මාස 5කට පස්සේ සති 20කට පස්සේ බොහෝ වෙයි. පූර්ණ ජීවියෙක් හැටියට සැලකෙනවා. එතකොට through විඤ්ඤාණ නාම රූප Nama Rupa refers to the constituents of a living being, living or sentient being. Nama Rupa refers, Nama Rupa පාවිච්චි වෙන්නේ
to the constituents of a living or sentient being. සජීවී කෙනෙක්ගේ අංගයන් පෙන්න. මූලික අංග දෙක. නාම is generally used to refer to the mental phenomena. මානසික ධර්ම පෙන්නන නාම of a person, and රූප is used for the physical component. ඒ භෞතික තත්ත්වය පෙන්වන්නත් රූප පාවිච්චි වෙනවා. එතකොට සරල කියන්නේ ප්‍රබල මානසික මට්ටමක් වෙන්න පුළුවන්. නමුත් රූප තත්ත්වය සරලයි. මේ නාම රූප කියන මට්ටම ඇතුලේ මෞකස තුල. එතකොට දැන් නාම කියලා කියන්නේ මේ නැමෙන ස්වභාවය. සිත විවිධ ආකාරයේ ධර්මතාවලට නැමි තව තවත් ධර්මතාවයන් ගොඩනගෙන හඳ නාම. ඒතර රූප රොප්පණය වෙනවා, රූපණය වෙනවා. ඒ කියන්නේ pop up වෙවි තව තව රූප හැදෙනවා. කැඩි කැඩි බිනි පෙන හැදෙනවා වගේ හැදෙනවා. ඒ කියන්නේ ෆංගස් ගොඩ නැගෙන හැටි මයික්‍රොස්කෝප් එකකින් බැලුවොත් පේනවා ඒ රූප රොප්පණය වෙන හැටි නැත්තම් ගොඩ වැඩි වෙන හැටි. ඒතොර නාම රූප designate a living being. නාම රූප වලින් දක්වන්නේ සත්වයෙක්. නාම රූප are also initially used to name psychophysical organism. එතකොට psycho මනෝ physical භෞතික organism ජීවිය. mind and matter. සාමාන්‍යයෙන් නාම රූප කියන්නේ mind and matter. Psychophysical constituents. Psycho මානසික, physical භෞතික constituents අංග කොටස් දෙක එකතු. Mentality or corporality. මානසිකත්වයේ භෞතිකත්වය. Mentality or and materiality. මානසිකත්වයේ භෞතිකත්වය. මේ දෙක තමයි අපි ඉංග්‍රීසි වචන ඔය හැම එකකින්ම යූස් කරනවා. ඒ නිසා ඒ ටික මම ගත්තා ඉතින්. At this stage, total number of රූපකන්ද is not developed. දැන් රූප ගත්තාම රූප 28ක් තියෙනවා. එතකොට the physics is not with all the sense faculties. අර රූප කොටස ගත්තාම සියලුම sense faculties එක sense faculties වල කාර්යභාරය සරලව වෙන්න පුළුවන් ඒ ඇතුලේ නමුත් අර දියුණු ස්වභාවයක් ඒව නැහැ. 28 distinctive රූප are not totally developed to form ආයතන. එතකොට අර 28ක් රූප ගොඩ නැගිලා නැහැ ආයතන සම්පූර්ණ වෙන්න. There must be some simple physical state just to bear the mental phenomena. භෞතිකය පැත්තෙන් සරලයි අර මානසික ධර්ම ගොඩ නගන්න පුළුවන් මට්ටමක් ඒ තුල තියෙනවා. ඊට පස්සේ නාම රූප පත්‍ය සලආයතන. ඒතර ওই නාම රූප මට්ටම පදනම් කරගෙන සලආයතන ආයතන 6 ඊට පස්සේ ගොඩ නැගෙනවා. ඒ කියන්නේ බොහෝ විට විඥානයේ වැඩි ක්‍රියාවලියක් වැය වෙන්නේ මේ භෞතිකය සලආයතන ගොඩ නගා ගන්න ගර්භයක් ඇතුලේ. ආයතන is generally translated as sense faculties. එතකොට ඉන්ද්‍රිය අංග හැටියට ආයතන පරිවර්තනය කරනවා sense faculties නැත්නම් sense bases නැත්නම් sense media sense spheres ඒ විදිහට ඒ වචන පාවිච්චි කරනවා ආයතන සලආයතන ආයතන 6. ආයතන කියන්නේ රැස් කරන තැන්. රස රූප රැස් කරනවා කන ශබ්ද රැස් කරනවා ඒ නිසා ආයතන. There are 6 internal sense bases. ඒකට 6ක් වෙනවා internal ආධ්‍යාත්මික ආයතන 6යි. අධ්‍යාත්මිකානි ආයතන. ඇතුලේ 6යි. පිටින් 6යි. ඒ කියන්නේ අරමුණු විදියව. They are also known as sense organs, sense gates, sense doors. ඉන්ද්‍රිය ద్వාර හැටියට මේවට කියනවා. So these sense faculties usually get connected. මේවා ස්පර්ශ වෙනවා with parallel 6 external sense objects. ඒවට corresponding objects එක්ක. බාහිරානි ආයතනානි. එතකොට ගත්තාම ඇසට රූප, එතකොට ඇස කියන එක අධ්‍යාත්මිකානි ආයතනානි, රූප කියන එක බාහිරානි ආයතනානි. මේ විදිහට. එතකොට ස්පර්ශය කියන්නේ දැන් අපි අතින් අල්ලනවා එක නෙමෙයි. ඒතර ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන contact කියන වචනේ ස්පර්ශයට. අපි ඉස්සරහට එන්නේ. සලආයතන පත්‍ය පස්සෝ. පස්ස කියන්නේ contact. Sponsor, impression name. Or touch due to sense base. There when 5 physical sense organs and mind base get contacted with relevant or corresponding forms of external objects. එතකොට මේ 5 physical sense organs ඉන්ද්‍රිය පහක් තියෙනවා.
මනසත් එක්ක 6යි mind base. Get contact. ඒවා ස්පර්ශ වෙනවා. Get contacted with relevant or corresponding forms. අදාළ forms of external objects. බාහිර ආයතනෙ. Sensorial and mental impression arise. ඒ අනුව සංවේදී මානසික ස්පර්ශය පදනම් කරගත්ත තත්ත්වයක් ගොඩනැගෙනවා. ඒතර ස්පර්ශය කියන්නේ contact වීම විතරයි. ඊට පස්සේ ඒකෙන් ඇති වෙනවා the six sense faculties are eyes, චක්කු, ears, සෝත, nose, ගාන, tongue, ජීවහා, body, කාය and මනෝ, මනස, mind. ඒකට ඒවට අදාළ වෙන ඒවා visual forms. මේ ඉස්සරහා බාහිර ආයතන, අධ්‍යාත්මික ආයතන ඊට පස්සේ. Visual forms eye, sound, ear, odor, nose, tongue, taste, body, tactility, mind object. So visual forms රූප, eye, sound, ear, කනට ශබ්ද, nose odor, නහයට ගඳ සුවඳ, tongue taste, දිවට රස, body tactility, ශරීරයට ස්පර්ශය, ලිංගිකත්වය, මූලික අවස්ථා. Mind, මනස, mind object, ධර්මානන්ද. A sense base is a gathering point of relevant external objects. So a sense base is a gathering point. The sense base එක faculty ඉන්ද්‍රිය කියලා කියන්නේ gathering point එකතු වෙන තැනක් of relevant external objects ඒ බාහිර ආයතන අරමුණු. The eye has the capacity of serving as the base for vision. ඇසට capacity එකක් තියෙනවා, ධාරිතාවක් තියෙනවා කටයුතු කරන්න පදනම හැටියට for vision දැක්ම ඇති කරන්න. ඒතර බාහිරව ආලෝකයක් මෙතන සම්බන්ධ වෙනවා. And then eye චක්කු gathers or collects visible forms of objects. ඒතර දෘශ්‍යමය සාධක ඇස එකතු කරනවා. The ear faculty serves as the base for hearing. And ear sota gathers or collects sounds. So ඒ විදිහටම the nose serves as the base for smelling. So නාහය ආග්‍රහණයට පදනම බේස් එක ගොඩනගනවා. The nose ගහන gathers or collects odor. So නාහය එකතු කරනවා ගඳ සුවඳ. The tongue serves as the base for tasting. So දිව රසට පදනම හැටියට රස ගොඩනගන රසය දක්වන පදනම වෙනවා. And tongue ජීවහා gathers or collects taste of flavors. So දිව රස සහ රස වර්ග එකතු කරනවා. The body faculty has the capacity of feeling tactile sensations. ශරීරයට කියනවා ශරීරය ඉන්ද්‍රිය හැටියට ගත්තාම අභ්‍යන්තර උක්කුම අවයවත් එක්කම capacity එකක් තියෙනවා for feeling tactile sensations. ස්පර්ශ ඉන්ද්‍රිය සංවේදීතාවය දක්වපු කරා. Spread throughout body. ශරීරේ පුරාම විසරු. The body කාය gathers or collects tactile sensations. ස්පර්ශය සම්බන්ධ සංවේදනා එකකින් එකතු කරනවා. The mind has the capacity of contacting mental phenomena. එතකොට මනසට තියෙනවා මානසික ධර්මතාවයන් එකතු කර ගැනීමේ ශක්තිය. And mind gathers or collects mental objects or mental phenomena. විවිධ සංකල්ප අදහස් සිතිවිලි ඒ දේවල් ඒකට එකතු වෙනවා. The life is the entire process of contact. ඇත්තටම ජීවිතය ගත්තොත් මෙන්න මේ ස්පර්ශයට තමයි අතර එක පැත්තකින් ජීවිතය කියන්නේ. ඔය විදිහට ඔය ස්පර්ශ ක්‍රියාවලිය සජීවීකරණය වෙවි ගලාගෙන යන එක ජීවිතය හැටියට දකින්න පුළුවන්. ඒ ලබන ඒ ස්පර්ශය හරහා ලබන අත්දැකීම් සමස්තය තමයි අපි ලයිෆ් එක කියලා ගන්නේ. The life is the entire process of contact that we experience throughout the whole life. ජීවිතේ පුරාම මේ ස්පර්ශය හරහා දකින අත්දැකීම් සමුදාය තමයි අපි මේ ජීවිතය කියලා ග්‍රහණය කරගන්නේ. ඒකට අපි මේකේ මෙතනින් මේ
කාරණා ගොඩක් තියෙනවා. ඔක්කොටම ඊළඟ දවසට යන නිසා මෙතනින් මේ ටික නතර වෙනවා. අපි ඊළඟ දවසට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මයික් කියන එක යෙදුම් දෙකක් හැටියට තියෙන්නේ. can could වගේ ඒවට අපි කියනවා ඉංග්‍රීසියෙන් model කියලා. යෙදුම් දෙකක්. will shall can could may might ඒවා. අදන ෆෝන් වලට වෙන්නේ අද. එතකොට may for wishes ප්‍රාර්ථනා කරන්න මේ පාවිච්චි කරනවා. We can make wishes using may. එතකොට ප්‍රාර්ථනා කරන්න පුළුවන් මේ පාවිච්චි කරලා. එක දෙයක්. ඒ කියන්නේ ලෞකික අපි ජීවිතේ ප්‍රාර්ථනා තියෙනවා, ආගමික ප්‍රාර්ථනා තියෙනවා. There can be religious or social type of wishes, whatever it may be. When making wishes, of course, we can use may. May he attain Nibbana. If a Buddhist person is dead and gone, we would wish him Nibbana. May he attain Nibbana. We know that Nibbana is not something which can be achieved by simply wishing, as it is appanihita. Nibbana කියන එක අපනිහිත ප්‍රාර්ථනාවකින් ලබන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් අපි සංස්කෘතිය ඇතුලේ අපි ප්‍රාර්ථනා කරනවා may he attain Nibbana. උට නිවන් සුව ලැබේවා. May he rest in peace. If a Christian or any other religious person of any other religion is dead and gone, this is how we make the wish. May he rest in peace. Who samadhanen satapeva. And may all devas protect you. Sielu deviyan ඔබව රකිත්වා. සියලු දෙවියන් ඔබව රකිත්වා. May the Almighty protect and bless you. සර්වබලධාරී දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා ආශිර්වාද කරත්වා. might කියන noun එකක් හැටියට might කියන ශක්තිය, mighty කියන්නේ ශක්තිය ඇති කෙනා, the Almighty සියලු ශක්තිය ඇති කෙනා ආගමිකව සැලකන වෙනත් ආගම්වල සර්වබලධාරී දෙවියන්. May the triple gem bless you. තෙනුරුවන්ගේ ආශිර්වාදය ලැබේ. May the blessings of the triple gem be with you. තෙරුවන්ගේ ආශිර්වාදය ඔබ සමග වේවා. If somebody is not well, we would visit him with having some flowers or fruits or whatever. After having some friendly discussion, friendly talk, at the departure we would make a wish like may you recover soon. ලෙඩෙක් බලන්න ගිහිල්ලා අපි ප්‍රාර්ථනා කරනවා may you recover soon. ඔබට ඉක්මන් සුවය ලැබේවා. May you get well soon. May you get well soon. ඔබට ඉක්මන් සුවය ලැබේවා. May all your dreams come true. ඔබගේ සියලු සිහින සැබෑ වේවා. May you be mine in future existence. අනාගත ආත්මෙත් ඔබ මගේ වේවා. May you have happy wedded life. At a wedding, this is how we can wish him. How we can wish the couple. May you have a happy wedded life. ප්‍රීතිමත් යුග දිවියක් ඔබ දෙපළට වේවා. එතකොට ප්‍රාර්ථනා කරන්න. So when you just look at these examples, you can understand that we can make wishes by using me. මේවා පාවිච්චි කරලා අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඊපස්සේ may for polite request. ආචාරශීලී ඉල්ලීම් කරන්න අපි මේ පාවිච්චි කරනවා. There are different ways of making request. දැන් අපි ඔෆිස් එකේ ගන්නවා can I leave earlier? Could I leave earlier? Is it okay if I leave earlier? Doesn't it matter if I leave earlier? Would you mind if I leave earlier? Would you mind my leaving earlier? ඒ වගේ එක එක විදිහට අපිට ඉල්ලීම් කරන්න පුළුවන්. There are different ways of making request. ඉල්ලීම් කරන එක එක ක්‍රම තියෙනවා. But when it comes to polite request, we can use this particular structure or pattern. ආචාරශීලී ඉල්ලීම් කරනකොට අපි ගොඩක් වෙලාවට මේ පාවිච්චි කරනවා. පුංචිම කාලේ අපි ටීචර් ගෙන් අහනවා මේ එළිය බොරුවට එළියට යන්න වුණාම teacher may I go to toilet? Teacher may I go to the washroom? එතකොට ඒ වගේ ආචාරශීලී විදිහට අපි ඉල්ලීමක් කරනවා. We can sometimes we have to make the request a bit more polite when we talking about when we making the request to sort of clergy
personal or elderly people or maybe anyone to whom we should respect. So what we have to make the request a bit more polite. Acharasili karande. Samar thanakata gila pick apart wadi wenne. May I sit here? Mammetini wadi not kavanne. You know that it is unethical to ask personal things. So sometimes if it happens for you to ask something personal, better to be a bit more polite when questioning certain things related to personal. May I ask you a personal question? May I talk to you for a while? You know, sometimes we have to talk to very busy people. So it is unethical to disturb such people. So we better make a polite request. May I talk to you for a while? Our product disturb karata katagaran kamanne. May I know who is speaking there, please? Especially when answering an office phone, we have to be a bit more polite because we are not aware about the person who is talking at the other end. Maybe sort of elderly person or anyone to whom we should respect. ආයතනයක ෆෝන් එක පාවිච්චි කරද්දී ටිකක් ආචාරශීලී වෙන්න. කවුද දන්නේ කතා කරන්නේ? අපි අහන්නේ මේ can I know who is there කියලා, can I know who is speaking කියලා අහන්නේ. අපි අහන්නේ may I know who is speaking there please. කරුණාකරලා දැනගන්න පුළුවන් කවුද කතා කරන්නේ කියලා. May I know your surname? ඔයාගේ surname එක දැනගන්න පුළුවන්. ඒ වගේ දැන් ආචාරශීලී ඉල්ලීමක් කරන්න මේ පාවිච්චි. ඊට පස්සේ මේ මයිට් දෙකම පාවිච්චි වෙනවා මේ අඩු විය හැකියාවක් තියෙන දෙයක් ගැන කතා කරනවා. දැන් අපි කියනවා sometimes she is at home, perhaps she is at home, it is possible that she is at home. භාගදා සමහරක් විට පෙලක් වෙලාවට ඒ ගෙදර ඉන්න පුළුවන්. අන්න ඒ දෙගිඩියාවේ අදහස දෙන්නේ මේ මයිට් වලින්. she may be at home. So she දාලා මේ දැම්ම is එක මුල් රූපෙට ගියා. ඒ කියන්නේ මේ මයිට් වලට පස්සේ දෙන ක්‍රියාව the verb that comes immediately after the may might must be in the base form. May might වලට පස්සේ ටක් ගාලා වැටෙන ඒ ක්‍රියාව මුල් රූපෙට යනවා. ඒක am is is එක අර she is at home කියන එකේ is එකේ මුල් රූපේ ක්‍රියා ධාතුව b එකට ආවා. she may be at home. භාගදා සමහර විට පෙලක් වෙලාවට ඒ ගෙදර. Or we can say that she might be at home. සමහර විට ඒ ගෙදර. මෙතන instead of may we can use even might in the same sense. may වෙනුවට might දාන්න පුළුවන්. දෙකම එකයි. We can use either. දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. both are equally correct. දෙකම හරි. එහෙම නැත්නම් අපිට අර she is at home කියන එක ඉස්සරහට maybe දාන්න පුළුවන්. That is more conversational. කතා බහට හුරු ඒක. Maybe she is at home. ඒ ගෙදර වෙන්න පුළුවන්. එයා ගෙදර. ඒ ගෙදර ඉන්න වෙන්න පුළුවන්. ඒ වගේ දෙගිඩියාවේ අදහසකට මේ might පාවිච්චි. Then sometimes it is there. Perhaps it is there. සමහර විට භාගදා පෙලක් වෙලාවට ඒක එතන ඇති. ඒක අපි ඍජුව හරියටම කියන්න පුළුවන් මේ might උනේ. It may be there, it might be there. ඊට වලට පස්සේ මේ හරි might හරි දැම්මා. අර is කියන එකේ මුල් රූපෙට ආවා. Sometimes they are married. Perhaps they are married. සමහර විට භාගදා පෙලක් වෙලාවට ගුළු විවාහ ඇති. They may be married, they might be married. Maybe they are married. එතකොට maybe might be දැම්ම අර ආ කියන එක ගෙනාව මෙතෙන්ට මේ B කර ආ කියන එකේ මුල් රූපේ B. Sometimes it is difficult, perhaps it is difficult. සමහර විට ඒක අමාරු. You know, it may be difficult, it might be difficult. ඒක භාගදා අමාරු වෙන්න පුළුවන්. Maybe it is difficult. ඔව් ඒක අමාරු වෙන්න පුළුවන්. Sometimes they are ready. Perhaps they are ready. It is possible that they are ready.
They may be ready, they might be ready. Maybe they are ready. Sometimes she is a teacher, perhaps she is a teacher. It is possible that she is a teacher. She may be a teacher, she might be a teacher. Maybe she is a teacher. Sometimes they are late, perhaps they are late. It is possible that they are late. සමහර විට ඒගොල්ලෝ පරක්කු. They may be late. සමහර විට යාළ පරක්කු වේ. එතකොට භාගදා ඒගොල්ලන් පරක්කු වේ. Maybe they are late. අපි දැන් B එක නතු වෙන ක්‍රියාපදයක් ගමු. Sometimes she has a dictionary. දැන් ඔන්න B නෙමෙයි she has a dictionary. සමහරට යා ළඟ ඩික් එකක් තියෙනවා. Perhaps she has a dictionary. සමහර විට තියෙනවා. It is possible that she has a dictionary. It is possible වෙන්න පුළුවන් එයාගේ ඩික් එකක් තියෙනවා. රන් ඒ දෙගිඩියාවේ අදහසට අපි යනවා. she මෙතන she ගත්තා ඊට පස්සේ මේ දැම්මා. කොමයිට් ගත්තා. මේ has කියන එකේ මුල් රූපයට ආව have. has කියන හදාගත්ත එක වචන රූපයක් නේ. She may has කියන්නේ she may have a dictionary. She might have a dictionary. The verb, the ordinary verb that whatever the verb that comes immediately after either may or might must be the base form. May might වලට පසුව ඒකම යෙදෙන ක්‍රියාව මුල් රූපෙන් හැමතිස්සෙම වැටේ. Sometimes they have a van, perhaps they have a van. It is possible that they have a van. They may have a van. They might have a van. Maybe they have a van. Sometimes it will rain, perhaps it will rain. It is possible that it will rain. දැන් ඒක ගත්තාම අපිට කියන්න පුළුවන් it may rain, it might rain. සමහරට අද රෑ වහේ it may rain tonight. It might rain tonight. Sometimes he will pass the exam. පාඩම් කරන්නේ නැති කෙනෙක් ඉන්නවා. මේ සමහර විට පාස් වෙයි. එතකොට අපි කියන්නේ perhaps he will pass. It is possible that he will pass. He may pass the exam. He might pass the exam. මේ අතීත දෙගිඩියාවක් ගැන කතා කරද්දී sometimes he went there yesterday. සමහරට එයා ඊයේ ගියා. Perhaps he went there. It is possible that he went there. එතකොට බලන්න he may have them. He might have them. දාලා මේ went කියන go කියන ක්‍රියාව තුන්වෙනි රූපයට ආවා. Sometimes he went there. සමහරට එයා ඊයේ ගියා. එහෙනම් අපි මේ might වලින් කියනවා he may have gone there yesterday. He might have gone there yesterday. භාගදා ඊයේ එයා එහෙ ගියා. වෙලක් වෙලාවට මිනිහා එහෙ ගියා වෙන්න පුළුවන්. Sometimes he attended the funeral. Perhaps he attended the funeral. It is possible that he attended the funeral. අපි කියනවා he may have attended the funeral last week. සමහරට ගිය සතියේ funeral එකට එයා ගියා. Again, we are not quite sure, but we think that he went there. We talk about very poor possibility. Sometimes she went shopping. Perhaps she went shopping. It is possible that she went shopping. She may have gone shopping. Sometimes shopping ගිහිල්ලා. Sometimes he passed the exam. He may have passed the exam. He might have passed the exam. Not by passed වෙලා. දැන් අපි එක තැනකට ගත්තොත් මෙහෙම. He is there. ඔහු එතන ඉන්නවා. He was there. එතන හිටියා. He will be there. එතන ඉඳීවි. He may be there. භාගදා සමහර විට වෙලක් වෙලාවට ඔහු එතනදී. ඒතර දෙගිඩියාවේ අතීතේ may have දාලා B එක තුන්වෙනි රූපෙට ගියා. He may have been there yesterday. සමහරට එයා එතන ඊයේ ඉඳ ඇති. He may be there. ඔහු එතන සමහර විට ඇති. දැන් හරි හෙට හරි. වර්තමානයේ හරි අනාගතයේ හරි මෙතන.
මේක can be present future දෙකටම ඒක. He may be there. He may be there right now. සමහරට එයා එතන දැන් ඇති. He may be there tomorrow. හෙට එතන සමහරට ඉඳී. ඒතර අතීතයට යනවා may have දාලා අර be එක තුන්වෙනි රූපෙට යනවා. අතීත පුරුෂාන්ත past participle. He may have been there yesterday. බාගදා ඔහු ඊයේ එතන ඉඳ ඇති. He is busy දැන් කාර්යබහුලයි. He was busy කාර්යබහුලව හිටියා. He will be busy කාර්යබහුල වේවි. He may be busy now දැන් busy ඇති. He may be busy tomorrow හෙට සමහරට busy වෙයි. He may have been busy yesterday. සමහරට ඊයේ ඔහු busy වෙන්න ඇති. දැන් අපි ආයෙ තව එක තැනකට ගත්තොත් අනිකුත් tenses කීපයක් එක්ක he goes there yesterday. He goes there yesterday. ඔහු sorry he goes there every day. හැමදාම එහෙම. He went there yesterday. ඊයේ ගියා. He will go there tomorrow. හෙට යයි. He may go there. බාගදා එහෙ යයි. He may be going there. or may දාලා be there විතරක් දැම්මොත් මෙතන ක්‍රියාව ing වෙනවා. He may be going there. බාගදා ඔහු යමින් ඉඳීවි. යන ක්‍රියාවේ මැද ඉඳීවි. ගිහිල්ලා තියෙවි නම් සමහරට he may have gone there yesterday. හරියට ඊයේ ගිහිල්ලා තියෙන්නේ. දැන් ඇය කාමරේ පාඩම් කර කර ඉන්නවා නම් she is studying in the room. She is studying in the room. කාමරේ පාඩම් කර කර ඉන්න. සමහර විට අය කාමරේ පාඩම් කර කර ඇති කියන්න ඕන නම් is කියන එක she may be වෙනවා. is එකේ දෙගිඩියා රූපේ may be නැත්තම් might be. She may be studying in the room. උට අර අපි ලියාගත්ත පරිවර්තනත් එක්ක මේවා ගලපලා බලන්න පුළුවන්. He will do it. කරાવી he may do it. භාගදා කරાવી he may be doing it. කරමින් ඉන්නේ. ඒ කියන්නේ සමහර විට ඒ ක්‍රියාවේ මැද ඉඳී. He may be he might have done it. සමහරට කරලා. ඒකට ඔය උදාහරණ බලලා අර තමන්ගේ වාක්‍ය ගොඩනගන්න උත්සාහ කරොත් ඒක තහවුරු කරගන්න පුළුවන්. It may finish soon. ඒක ඉක්මනට සමහර විට ඉවර වෙයි. It might have finished. සමහරට ඒක ඉවර වෙලා ඇති.